සහ විකිරණය අපි කෘෂ්ණ වස්තු විකිරණය black body radiation කොටස අපි කතා කළා. හරි. එතන ඔයාලට මතක ඇති මම මේ දේවල් ඔක්කොම කතා කරපුවා ඔයාලට පේනවා. ඒ වගේම දැන් මම මේ කතා කරන වේගය ඔයාලට වේගේ මදි නම් ස්පීඩ් එක මම මේ කතා කරන සමහර තැන්වල සමහර අයට ස්පීඩ් එක මදි නම් ඒ වගේම සමහර දරුවන්ට ස්පීඩ් එක අඩු නම් හරිද? ඒගොල්ලන්ට කරන්න තියෙන හොඳම දේ තමයි මම මේ දැන් යන එකත් එක්ක බලන්න YouTube එකේ ගිහිල්ලා ඉවර වෙලා මෙන්න මෙතන මේ තියෙන තිත් තුන තියෙන්නේ. මෙන්න මේ ඩොට් තුන සිලෙක්ට් කරන්න. ඒකෙන් ඔයාලට පුළුවන් ප්ලේබෑක් ස්පීඩ් ගන්න. ප්ලේබෑක් ස්පීඩ් එක normal තිබ්බොත් ඔයාලට එන්නේ මම සාමාන්‍යයෙන් කතා කරන ස්පීඩ් එක. මේ මම ඔයාලගේ වීඩියෝ එක පේන විදිය. ප්ලේබෑක් ස්පීඩ් එක ඔයා 0.5 දැම්මොත් ඔයාලට අඩු වේගයකින් යන්නේ. normal එකට යටින් තියෙන සියලුම ස්පීඩ්ස්. ඒ කියන්නේ 1.5 into කියන මේ තේරුම මේ තියෙන්නේ x අකුර නෙමෙයි මේ තියෙන්නේ. මේ ಗುಣ කිරීම. එතකොට 1.5 ඒ කියන්නේ මගේ normal කතා කරන ස්පීඩ් එක වගේ 1.5 ප්‍රමාණයක් ඒගොල්ලෝ වැඩි කරනවා 1.75 මෙයා ඩබල් කරනවා ස්පීඩ් එක මෙතනට ගත්තොත් මෙහෙම සිලෙක්ට් කරන්න පුළුවන් ඒ වගේම ඔයාලට මම සාමාන්‍යයෙන් කියන දෙයක් තමයි quality එක සාමාන්‍යයෙන් මම මේ අලුතෙන් දාන වීඩියෝස් වල පුළුවන් නම් 360 විතර දාගන්න quality එකට ගොඩක් කට්ටිය data කැපෙනවා වගේ එහෙම ලොකු data කැපිල්ලක් වෙන්නේ නැහැ අනික තමයි මේ ඔයාලට දැන් පැකේජස් තියෙනවනේ YouTube unlimited දරනවා මේවා ඕව දාගෙන හැම ළමයෙක්ම වගේ එන්නේ ඉතින් ඒක අනිවාර්යෙන් 360 දාගන්න නැත්නම් රැයට බලනකොට හරි 360 දාලා බලන්න එහෙම 360 දැම්මේ නැහැ කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ 147ට විතර දාන්න එපා දැම්මොත් ස්ක්‍රීන් එක පොඩ්ඩක් පොඩි වෙනවා එච්චරයි මහ ලොකු දෙයක් වෙන්නේ නැහැ එහෙම කියලා කැමති එකක් දාගන්න quality එක එතනින් ගන්න. හරි. ඔය දේවල් මම මේ නිකන් කියලා දුන්නේ ටෙක්නිකල් පැත්තක්. හරි අපි යමුකෝ වැඩේට. ඔයාට ස්ටෙෆාන් නියතය ඒ දේවල් ගැන අපි ඔක්කොම කතා කළා. පුතා දැන් අපිට කතා කරන්න තියෙන්නේ වීන් විස්ථාපන නියමය වීන් displacement theorem. English medium Sinhala medium both students can understand what I am saying because I will explain everything in English also so this is going through a bilingual process and you can understand what I am saying. So join with us and it will be good to you and all of your friends. හරි පුතා. එහෙනම් අපි බලමු කෘෂ්ණ වස්තුවක මම මෙන්න මේ වීන් විස්ථාපන නියමය වීන් ඩිස්ප්ලේස්මන්ට් තියරම් එක ගැන කතා කරන්න කලින් මම පොඩි දෙයක් කරනවා. මම අඳිනවා පොඩි ප්‍රස්තාරයක්. ඔන්න බලන්න ප්‍රස්තාරය. මේ හරියම වගේ පටන් ගමු. right කොහොමද මෙන්න මෙතනින් පටන් අරන් මෙහෙම එන්දා තව එකක් අපි ගමු right මෙහෙම පුතා මෙන්න මේ දෙන්නගේ අදාළ උෂ්ණත්වය මම මේක T2 කියනවා උඩ එක්කෙනාගේ මෙයාගේ උෂ්ණත්වය මම කියනවා පුතා මෙයාගේ උෂ්ණත්වය මම කියනවා T2 කියලා හරි ඒ වගේම මම මෙයාගේ උෂ්ණත්වය කියනවා T1 කියලා. උෂ්ණත්වය T1 T2. එතකොට පුතා ඔයාලට හොඳටම තේරෙනවා මම මේ කතාව කියන්නම් පස්සේ. ඒක මම දැම්ම කියන්නේ නැහැ. පොඩි ලස්සන කතාවක් මම කියන්න හදන්නේ. T1 වල හරි T2 වල හරි උෂ්ණත්වය මම එකක් කියන්නම් ඔයාලට. ඊට කලින් ඔයාලට ලස්සන කතාවක් කියන්න හදන්නේ. ඔයා කලබල වෙන්න එපා. මම කියනවා මෙන්න මෙහෙම. පුතා මම මෙන්න මෙතන ගන්නවා තීව්‍රතාවය. පුතා තීව්‍රතාවය I තීව්‍රතාවය බෙදනවා මම තරංගායාමයෙන් I dividing by lambda මොකද්ද මේ I කියන්නේ intensity එක ඇත්තටම ගත්තොත් එහෙම thermal වලදී කතා කරන තාප විකිරණ තීව්‍රතාවය වෙනවා thermal radiation intensity එතකොට the ratio in between thermal radiation intensity the ratio between wavelength and the thermal radiation intensity or other than that intensity පුතා තරංගායාමයට ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම කෘෂ්ණ වස්තුවකින් හොඳට අහගන්න කෘෂ්ණ වස්තුවකින් පුතා black body එකකින් නිකුත් කරන ඒ කියන්නේ වස්තුවක් නිකුත් කරන කෘෂ්ණ වස්තුවකින් නිකුත් කරන විකිරණවල තීව්‍රතාවය එහි තරංගායාමයට දරන අනුපාතය රේෂියෝ එක. එතකොට මේ තියෙන තීව්‍රතාවය I ට තරංගායාමය එයාගේ මේ ඕනෑම තරංගයක් සතු තරංගායාමයක් වේව් ලෙන්ත් එකක් තියෙනවා. ඕනෑම වේව් එකක වේව් ලෙන්ත් එකක් තියෙනවා. ඒ වගේම අපි කියනවා මෙහෙම. එතකොට කෘෂ්ණ වස්තුවකින් නිකුත් කරන්න පුළුවන් තරංග ඒ නිකුත් කරන තරංග වලට තියෙනවනේ තරංගායාම තියෙනවනේ. නිකුත් කරන තරංග වලට තරංගායාම තියෙනවා. එතකොට කෘෂ්ණ වස්තුවෙන් නිකුත් කරන තරංගවල තරංගායාමය
කාත් එක්කද එයාගේ තීව්‍රතාවය ඒ නිකුත් කරන විකිරණ වල තීව්‍රතාවයට දරන අනුපාතය අපි මේ පැත්තේ y අක්ෂයට ගන්නවා. මම මේ වෙන ප්‍රස්ථාරයක් අඳින්නේ මුලින් වීන්ට ඕනේ ප්‍රස්ථාරය මම කතා කරන්නේ නැහැ. මේ පැත්තට ගන්නවා කෙලින්ම තරංගායාමේ. මේ පැත්තට x අක්ෂයට තරංගායාමේ මෙතනට ගන්නේ තීව්‍රතාවයට තරංගායාමේ දරන අනුපාතය. මේක කෘෂ්ණ වස්තුවකට අදාළව කියන්නේ. මම කියනවා මේ T1 කියන උෂ්ණත්වය T1 should equals to T1 should equals to කොහොම කියලාද? පුතා T1 should equals to 1000 Kelvin කියලා කියනවා. Kelvin ඈ. හරි. ඒ කියන්නේ මෙයාගේ උෂ්ණත්වය 1000ක් කියලා මම කියනවා. දැන් ඔන්න ලස්සන කතා ටිකක් කියනවා. ඔයා පරක්කු වෙනවර මේව හිතන්න එපා. ඒ එකක් ගත්ත එක්කෙනෙක්ට උනත් ඒට වඩා ඒ කියන්නේ අඩු තත්ත්වයේ ඉන්න අයට උනත් මේ දේ හරි වටිනවා. මම කිව්ව සෙකන්ඩ් ෂයි ළමයට නේ ඒ තියෙනවා ඉන්නවා. හරි. මෙහෙම ගන්නකො. මම කිව්වා Q බෙදීම T A කියන එක්කෙනා තමයි Q dot කියලා. මොකද්ද? ඉස්සෙල්ලා මම කතා කරපු අවස්ථාවක මේක කිව්වා. මොකද්ද මේ Q dot කිව්වේ? පුතා Q dot කියලා මම කිව්වේ මොකක්ද? පුතා මම කිව්වේ ඒකක වර්ගඵලයක් හරහා තාපය විමෝචනය කිරීමේ ශීඝ්‍රතාවය. පුතා තාපය විමෝචනය කිරීමේ ශීඝ්‍රතාවය. පුතා මේ Q කියන එක කෙනා ඇත්තටම මොකක් කියන්න පුළුවන් කිව්වද මම? මේක ශක්තියක් කියන්න පුළුවන්. පුතා මේ Q ඇත්තටම ශක්තියක්. ඒකින්ද Q සමානයි E ට. ඇත්තටම Q කියන්නේ මේ අපි සාමාන්‍යයෙන් Q සමානයි mc delta t ට කියලා සමීකරණ ගන්නව නේද? Q සමානයි mc delta t ට කියලා සමීකරණේ තාපෙදි අපි පාවිච්චි කරනවනේ. එතන කතා කළේ Q කිව්වේ තාප ශක්තියනේ. මේ කියන්නේ තාප ශක්තියමයි. මේ E කියන එක සාමාන්‍යයෙන් අපි යූස් කරන්නේ මේ E කියන එක අපි සාමාන්‍යයෙන් යූස් කරන්නේ නිව්ටෝනියන් ෆිසික්ස් වලදී. ඒ කියන්නේ නිව්ටන් කතා කරන ওই ශක්තියේදී ඔය මේ යාන්ත්‍ර විද්‍යාවේ ශක්තියේදී අපි E යූස් කරන්නේ. මේ E Q දෙකම එකයි. ශක්තිය කියන තැන හැම එකෙම එකයි. තාප ශක්තියට අපි Q කියලා දැම්මේ. හරිද? තාප ශක්තියට Q කියලා දැම්මේ. එතකොට මෙතන Q කිව්වත් E කිව්වත් එකයි. එතකොට මෙතන තියෙන ශක්තිය. Q කාලයෙන් බෙදුවට පස්සේ එන්නේ පවර් එක. කියන ක්ෂමතාවයක්. ශක්තිය කාලයෙන් බෙදුවොත් හම්බෙන්නේ ක්ෂමතාවයක්නේ. එතකොට මේ Q දීම T කියන්නේ ක්ෂමතාවයක්. ඒක වර්ගඵලයෙන්ුත් බෙදුවම මොකක්ද දෙන්නේ? Q dot. Q dot කියන්නේ ඒකක වර්ගඵලයක් කරහා තාපයේ විමෝචනය වීමේ ශීඝ්‍රතාවය. පුතා මේක ඒකක ගත්තොත් එහෙම ඔයා දන්නවා ක්ෂමතාවය. මේ Q බෙදීම T කියන්නේ නැත්නම් E බෙදීම T කියන්නේ Q බෙදීම T කියන්නේ ක්ෂමතාවයක්නේ. P නේ ක්ෂමතාවයට අපි පවර් කියනවනේ. ක්ෂමතාවය P සාමාන්‍යයෙන් අපි සංකේතවත් කරන්නේ. එයාගේ පුතා ඒකක වෙන්නේ වොට් නේද? වොට්. රයිට්. එයාගේ ඒකක වොට්. එහෙනම් ක්ෂමතාවයේ ඒකක වොට්. වර්ගඵලයේ ඒකක මොනවද? වර්ගඵලයේ ඒකක මෙහෙම මීටරයක් දිග මීටරයක් පළ මොකක් හරි එකක මේ වර්ගඵලයක් ගත්තොත් මොකද වෙන්නේ? මීටර වර්ගය නේද? රයිට්. එතකොට වර්ගඵලයේ ඒකක මීටර වර්ගය. පුතා ක්ෂමතාවයේ ඒකක W පල්ලෙහැන් ඉන්නවා m. ඇයි මේ Q බෙදීම T කියන මුළු එක්කෙනා ක්ෂමතාවය? එයාගෙන් එන වොට් මෙතන තියෙනවා. මෙතනින් m ස්ක්වයර්ඩ් එනවා. එතකොට මෙතන එන්නේ මොකක්ද? W m-2. m to the power -2. එහෙනම් පුතා මෙතන W කියන්නේ වොට් වලට the multiplication between the watt and the it should be multiplication the ratio between watt or the power and the area. හරිද? එතකොට මෙහෙම මේ අරන් තියෙන්නේ. එතකොට මතක තියාගන්න වොට් කියන්නේ මෙතන ක්ෂමතාවයේ පවර් එකට. ඒ වගේම මෙතන m ස්ක්වයර්ඩ් කියන්නේ අපි ගත්තොත් එහෙම ඒරියා එකට. එතකොට මෙතන ඒකක වෙන්නේ මොකක්ද? මේ ක්ෂමතාවයේ මෙන්න මේ ඒකක වර්ගඵලයක් කරහා තාපයේ විමෝචනය වීමේ ශීඝ්‍රතාවය Q dot. එහෙම නැත්නම් ඔයාලට වෙන වචන ඕක කියලා දීලා ඇති. P කියලා සමහර අය අරන් ඇති. මොකක් කිව්වත් සමහර අය මේ Q dot P කිව්වා. මොකක් හරි කමක් නැහැ. ස්ටෙෆාන් කියන එකේනා තමයි Q dot. ඔයාට වෙන මොකක් හරි කිව්වා නම් ඒත් කමක් නැහැ. හැබැයි ඒකක වර්ගඵලයෙන් ගැන කතා කරනවා. එතකොට එයාගේ ඒකක වෙන්නේ WM වර්ගය. ඔයාට මතක ඇති එක තැනකදී මම කියලා දුන්නා. E සමානයි I ට කියලා සමීකරණයක් ඉස්සෙල්ලා දවසේ. බලපු නැති කට්ටිය පළවෙනි වීඩියෝ එක බලන්න. මම ඒකේ link එක දාලා තියෙනවා. පල්ලෙහාන් description box එකේ. ඒකෙන් බලන්න අනිවාර්යයෙන්ම මොකක්ද මම මේ කියන්නේ කියලා. පළවෙනි වීඩියෝ එක බලලා එන්න මේක තේරෙන්නේ නැත්තම්. E සමානයි I ට. I සමානයි. I කියන්නේ තීව්‍රතාවය. E බෙදීම TA. මේ E කියන එක නෑ ඇත්තටම Q කියන්න පුළුවන් නේද? මේක තාප ශක්තියමනේ. එතකොට Q නේ. එහෙනම් Q බෙදීම TA වගේ නේද මේ? right. එතකොට Q බෙදීම TA කියන එක නේ අපි කිව්වා Q dot කියලා. ඒකක වර්ගඵලයක් කරා තාප විමෝචනය කිරීමේ ශීඝ්‍රතාවය නැත්තම් අපි ඔය කිව්ව ස්ටෙෆාන් කියපු කතාව. එතකොට ඒකම තමානයි නේද? තීව්‍රතාවයට. එහෙනම් පුතා මතක තියාගන්න හැමදාටම ස්ටෙෆාන් කිව්ව Q dot උත්. ඒ කියන්නේ ස්ටෙෆාන් කිව්ව Q dot. මොකද්ද ස්ටෙෆාන් කිව්ව Q dot? ස්ටෙෆාන් කිව්වේ මොකක්ද? කෘෂ්ණ වස්තුවකින් ඒකක වර්ගඵලයක් කරා තාපේ විමෝචනය වීමේ ශීඝ්‍රතාවය. ඒකක වර්ගඵලයක් කරා කෘෂ්ණ වස්තුවකින් තාපේ විමෝචනය වීමේ ශීඝ්‍රතාවය මොකක් වෙනවා කියලාද කිව්වේ?
ඔව් තාපය විමෝචනය වීමේ ශීඝ්‍රතාවය අනුලෝමව සමානුපාතික වෙනවා කියලා T ගේ 4 වෙනි බලයට නැත්නම් නිරපේක්ෂ උෂ්ණත්වයේ 4 වෙනි බලයට. ඒක තමයි මෙයා කිව්වේ ස්ටෙෆාන්. මෙන්න මේක ස්ටෙෆාන් කිව්වේ. එතකොට ස්ටෙෆාන් කිව්ව Q ඩොට් කියන එක්කෙනා අපි ඔක I කියලා ගත්තොත් එහෙම තීව්‍රතාවයට සමානයි. ස්ටෙෆාන්ගේ Q I ට සමානයි. එහෙනම් මෙන්න මෙහෙම කතාවක්. ඕවත් ප්‍රස්තාර අඳිනකොට ඔච්චරටම තේරුම් අරගත්තේ නැත්නම් ළමයි විනාශ වෙලාම යනවා. අපි දන්නවා අපි අවුරුදු ගානක් තිස්සේ උගන්වනවා. ඉතින් අපි මේ දේවල් දන්නවා. එතකොට දැන් මම අතන ගත්තේ තීව්‍රතා ව්‍යාප්තියට මම අරගත්ත ප්‍රස්තාරයට යන් අපි. මේ තියෙන්නේ I බෙදීම ලැම්ඩා මේක ලැම්ඩාත් එක්ක. මේ ඇඳලා තියෙන්නේ. එතකොට පුතා ඔයා මතක තියාගන්න ඕනෑම ප්‍රස්ථාරයක වර්ගඵලයෙන් හම්බ වෙන්නේ මොකක්ද? පුතා වර්ගඵලයෙන් ප්‍රස්ථාරයක හම්බ වෙන්නේ මොකක්ද කියලා අපි හොයන්න පාවිච්චි කරන ක්‍රමය තමයි එයාගේ y අක්ෂයේ ඉන්න භෞතික රාශිය අපි x අක්ෂයේ ඉන්න භෞතික රාශියෙන් වැඩි කරනවා. මෙතන x අක්ෂයේ ඉන්න ලැම්ඩා, මෙතන y අක්ෂයේ ඉන්න i බෙදීම ලැම්ඩා. එතකොට මම මෙයාගේ වර්ගඵලයෙන් හම්බ වෙන්නේ මොකක්ද කියලා හොයන්න නම් මම මෙයාව කරන්නේ මොකද? y අක්ෂයේ ඉන්නේ i බෙදීම ලැම්ඩා. එයා වැඩි කරනවා x අක්ෂයේ ඉන්න භෞතික රාශියෙන්. එතකොට මට වර්ගඵලයෙන් හම්බ වෙන එක නේ හොයන්න පුළුවන්. වැඩි කරාම හම්බ වෙන්නේ i. i කියන්නේ තීව්‍රතාවය. ඒකම තමයි q ඩොට් වෙන්නේ. එතකොට ඒකක වර්ගඵලයක් කරහා නිකුත් කරන එක එන්නේත් ඒකම. හරි. එතකොට q ඩොට්ම තමයි අපිට හම්බ වෙලා තියෙන්නේ මෙතන. q ඩොට්ම තමයි අපිට හම්බ වෙලා තියෙන්නේ. එහෙනම් මේකේ වර්ගඵලය මම මෙහෙම කතාවක් කියනවා. මේකේ මම කියනවා පුතා පළවෙනි එක්කෙනාගේ වර්ගඵලය ඒකක එකක් කියලා ගන්න. මම දෙන්නේ දත්තයක්. දෙවෙනි එක්කෙනාගේ වර්ගඵලය ඒ කියන්නේ T2ට අදාළ ප්‍රස්ථාරයේ වර්ගඵලය ඔයා ගන්න 81 ගුණයක් කියලා මෙයා වගේ. එතකොට මෙයාගේ වර්ගඵලය A නම් මේක 81යි A වගේ. ගන්න එහෙම. අරගෙන ඉවරලා මේ ගණනය කිරීම මෙහෙම ලියන්න. පුතා මට කියන්න එහෙනම් මොකක්ද වෙන්නේ? මං වාගෙන් අහනවා T2 වල උෂ්ණත්වය කීයද? T2 වල උෂ්ණත්වය කීයද කියලා. එතකොට ඔයා මොනවද දන්නේ නැති දත්ත? පුතා මම ඔයාලට කියනවා මේ T1 වල උෂ්ණත්වය. මේ T1 වල උෂ්ණත්වය 1000යි කෙල්වින් කියලා. කෙල්වින් 1000ක්. T1 වල උෂ්ණත්වය කෙල්වින් 1000ක්. T2 වල උෂ්ණත්වය මේ උඩ ඉන්න එකාගේ උෂ්ණත්වය මං වාගෙන් අහනවා. මෙන්න T2 වල අහන්නේ T1 වල උෂ්ණත්වය මෙන්න මෙතන උෂ්ණත්වය වෙන්නේ කෙල්වින් 1000ක්. හරිද? එහෙනම් සමීකරණය දාමු. තීව්‍රතාවයෙන් හම්බුනේ වර්ගඵලය හරහා හම්බුණා. එතකොට පළවෙනි එක්කෙනාගේ Q.1 නම් මෙතන Q.2 නම් ඒක ඇත්තටම Q.2 නම් ඒවා හම්බුනේ අරගොල්ලන්ගේ වර්ගඵල වලින්. එතකොට පළවෙනි එකාගේ වර්ගඵලය A නම් පළවෙනි එකාගේ වර්ගඵලය A නම් පළවෙනි ප්‍රස්ථාරයේ වර්ගඵලය A නම් චූටි ප්‍රස්ථාරයේ වර්ගඵලය A නම් දෙවෙනි ප්‍රස්ථාරයේ වර්ගඵලය A වගේ 81 ගුණයක් 81යි A සමාන වෙනවා පළවෙනි එක්කෙනාගේ පුතා උෂ්ණත්වය කොච්චරද තිබ්බේ 1000ක් නේද? හැබැයි 1000 හතරවෙනි බලයක් ගන්න ඕනේ. ඇයි? පුතා Q ඩොට් සමානයි සිග්මා T වල හතරවෙනි බලය. එතකොට ස්ටෙෆාන් නියතයේ නියතයක් ඒක අයින් කර හැකි. එතකොට Q ඩොට් අනුලෝම ලෙස සමානුපාතිකයි T වල 4. අපෙන් අහන්නේ T2 වල උෂ්ණත්වයනේ. ඒකට T2 වල උෂ්ණත්වය ගන්න නම් මොකද කරන්නේ? Q ඩොට් සමානයි සිග්මා T වල හතරවෙනි බලයනේ. අපෙන් අහන්නේ T2 නේ. එතකොට Q.1 බෙදීම Q.2 ගන්නකොට අවස්ථා දෙකකට ගන්නකොට T1 වල හතරවෙනි බලය බෙදීම T2 වල හතරවෙනි බලයක් එනවා. මේක අයින් වෙලා යනවා. නියත කැපෙනවනේ. එතකොට T1 වල හතරවෙනි බලය බෙදීම T2 වල හතරවෙනි බලය. එතකොට මෙතන 81ක් A. මෙතන T2 වල හතරවෙනි බලයක් එනවා. මේ හැම එකක්ම හතරවෙනි බලයකින් ලියන්න ගන්න. ඔහොම තමයි කෙටි ක්‍රමය. මේ වගේ ඒවා කරන්නේ. එතකොට දැන් මෙතන T2 ගන්න නම් ඔයා මොකද කරන්නේ? ඔව් 3 4වෙනි බලය. පුතා 81යි. පුතා 3 4වෙනි බලය බැලුවොත් ඔයා 81ක් වෙනවා. ඉතින් T2 මම මේ පැත්තට යවන්නම්. මෙතන A ට A කැපුණාම 1යි. එතකොට T2 සමානයි. එතන T2 වල හතරවෙනි බලය සමානයි. කොහොමද වෙන්නේ? 81 කියන්නේ 3 4වෙනි බලය. වාරයක් 10 4වෙනි බලයේ ඉන්නවා. ඒ පළවෙනි එක්කෙනාගේ නිරපේක්ෂ උෂ්ණත්වය 1000ක් කියලානේ දුන්නේ මම. කෙල්වින් 1000ක්. ඉතින් මේක හැම එකකම T හතරවෙනි බලය අයින් කරන්න පුළුවන්. You can omit that power or the exponential. So T2 should be equals to 3000. ඉතින් මෙන්න මෙහෙම කතාවක් ගත්ත හැකි අන්තිමට.
එතකොට T2 වල උෂ්ණත්වය. එහෙනම් මේ වැඩි වර්ගඵලයක් තිබ්බ එකාගේ උෂ්ණත්වය වැඩි. පළවෙනි එක්කිනාට සාපේක්ෂව වැඩි වර්ගඵලයක් තිබ්බ එක්කිනාගේ උෂ්ණත්වය වැඩි. ඊට පස්සේ වීන් එන කතාවටත් එන්න. මෙතනිනුත් ඒ කතාව ගත්ත හැකි. පුතා උෂ්ණත්වයේ වැඩි එක්කිනාගේ උපරිම තරංගායාමය බලන්න. ඒ කියන්නේ උපරිම තීව්‍රතාවය බලන්න. ඇත්තට මේ තීව්‍රතාවයක අනුපාතයක් තියෙන්නේ. මේ බලන්න උපරිම තීව්‍රතාවය මේ බලන්න මෙයාගේ තරංගායම මෙතන තියෙන උපරිම තීව්‍රතාවයට වඩා මෙතන කරු. ඇත්තට මෙතන තීව්‍රතාවයට වඩා මෙතන අනුපාතයක් ගත්ත හින්දා ඔයාලට පැටලෙන්න පුළුවන්. ඉතින් දැන් ඕන්න අපිට වීන් නියතයට එන්න පුළුවන්. වීන් විස්ථාපන මූලධර්මයට. වීන් විස්ථාපන මූලධර්මය මෙහෙම කියන්නේ. කෘෂ්ණ වස්තුවක උෂ්ණත්වය වැඩි කරගෙන යනකොට කෘෂ්ණ වස්තුවක උෂ්ණත්වය වැඩි කරගෙන යනකොට ඊට අනුරූප උපරිම තීව්‍රතාවයකින් යුතුව නිකුත් කරන තරංගයේ තරංගායාමය අඩු වෙනවලු. මොකද්ද පුතා මේ කියන්නේ? පුතා මෙන්න මෙහෙම ප්‍රස්ථාරයක් ගන්න. ඇත්තටම වීන් ප්‍රස්ථාර වලටමයි ඕක කිව්වේ. මෙන්න මෙහෙම එකක් ගන්න. ඒ වගේම මෙහෙම පොඩි එකක් ගන්න. දැන් ඔයා හොඳටම දන්නවා පල්ලෙහාන් ඉන්න එකාගේ උෂ්ණත්වය අඩුයි. උඩින් ඉන්න එකාගේ උෂ්ණත්වය වැඩි. පුතා මම මේ පැත්තට තීව්‍රතාවය විතරක් දෙන්න. පුතා මම මෙතෙන්ට තරංගායාමය විතරක් දෙන්න. හරි. මෙයා මොකද්ද කියන්නේ? කෘෂ්ණ වස්තුවක බ්ලැක් බොඩි එකක උෂ්ණත්වය වැඩි කරගෙන යනකොට. උෂ්ණත්වය වැඩි කියන්නේ මේ මෙතන T1 නම්, මෙයා T1 නම්, මෙයා T2 නම්. පුතා T1 විශාලයි පුතා T2 විශාලයි T1ට. මේ උඩ ඉන්න ප්‍රස්ථාරය T2 නම්. උඩ ඉන්න ප්‍රස්ථාරය T2 නම්. එතකොට ඔයා දන්න එතකොට මෙයා කියන්නේ කෘෂ්ණ වස්තුවක ඔන්න වීන් කියපු එක මම ඔයාලට එක සැරයක් ලියා ගන්න. කෘෂ්ණ වස්තුවක උෂ්ණත්වය වැඩි කරගෙන යාමේදී when you are increasing the temperature of a black body කෘෂ්ණ වස්තුවක උෂ්ණත්වය වැඩි කරගෙන යාමේදී ඊට අනුරූප උපරිම තීව්‍රතාවයකින් යුතුව නිකුත් කරන තරංගයේ තරංගායාමය අඩු වෙනවා. පුතා බලන්න දැන් මේක උෂ්ණත්වය අඩු තැන මේ තියෙන උෂ්ණත්වය අඩු තරංගය ඒකේ උපරිම තීව්‍රතාවය කොච්චරද? එයාගේ උපරිම තීව්‍රතාවය මෙච්චරයි. ඒකට අනුරූප තරංගායාමය මෙතනින් එනවා. මොකද මෙතන තියෙන තරංගායාමය. එතකොට ඒට අනුරූප තරංගායාමය මෙතන තියෙන්නේ. ඒ වගේම මේ උෂ්ණත්වය වැඩි කරලා මොකද වෙලා තියෙන්නේ? පුතා උෂ්ණත්වය වැඩි කරනකොට වෙලා තියෙන්නේ පුතා උපරිම තීව්‍රතාවයකින් යුතු නිකුත් කරන තරංගයේ තරංගායාමය අඩු වෙලා. පේනවද? උපරිම තීව්‍රතාවයකින් යුතු නිකුත් කරන තරංගායාමය අඩු වෙලා. එහෙනම් වීන් විස්ථාපන නියමයෙන් කියන්නේ කෘෂ්ණ වස්තුවක උෂ්ණත්වය වැඩි කරගෙන යනකොට බ්ලැක් බොඩි එකකින් ටෙම්පරේචර් එක ඉන්ක්‍රීස් කරනකොට මැක්සිමම් ඉන්ටෙන්සිටි එකෙන් එමිට් කරන රේ එකේ වේව් ලෙන්ත් එක අනිවාර්යයෙන්ම ඩික්‍රීස් වෙනවා, අඩු වෙනවා. ඕකයි වීන් කියන්නේ. ඉතින් වීන් ඕක කිව්වට පස්සේ වීන් දෙනවා සමීකරණයක්. ඒක තමයි වීන්ගේ සමීකරණය ලැම්ඩා m වාරයක් lambda m into t should equals to k. K is Wien constant. This is just like 2.9 into 10 to the power minus 3 mk. K is Kelvin and m is meters. හරි. ඒ කියන්නේ 2.9 වැඩි කිරීම 10 වගේ වීන් නියතය වෙන්නේ. T කියන්නේ නිරපේක්ෂ උෂ්ණත්වය absolute temperature. ලැම්ඩා m කියන්නේ උපරිම තීව්‍රතාවයකින් යුතුව නිකුත් කරන තරංගයේ තරංගායාමය. පුතා මේ m කියලා දාන්නේ ඇයි? මැක්සිමම් කියන තේරුම. ඒකින්ද උපරිම තීව්‍රතාවයකින්. පුතා මේ මැක්සිමම් කියන එක එන්නේ උපරිම තීව්‍රතාවයකින්. උපරිම තීව්‍රතාවය කොහෙද තිබ්බේ? මේ තියෙන උපරිම තීව්‍රතාවය රයිට්. මේ උපරිම තීව්‍රතාවය තියෙන්නේ මේ තීව්‍රතාවය කියන එක අපි ගන්නේ y අක්ෂයට සාමාන්‍යයෙන් මේ උපරිම තීව්‍රතාවය මේ තියෙන උපරිම තීව්‍රතාවයකින් යුතුව නිකුත් කරන තරංගයේ තරංගායාමය මේ තියෙන තරංගායාමයේ ලැම්ඩා m උපරිම තීව්‍රතාවයේ හින්දා ලැම්ඩා m කියලා මෙයට ගත්තා. මැක්සිමම් කියන තේරුම හින්දා m දාගත්තා. ලැම්ඩා m උපරිම තීව්‍රතාවයකින් යුතුව නිකුත් කරන තරංගයේ තරංග ආයාමය මේ තියෙන ටෙම්පරේචර් එක ඇබ්සලියුට් ටෙම්පරේචර් එක මේ නිරපේක්ෂ උෂ්ණත්වය. k කියන්නේ වීන් කොන්ස්ටන්ට් වීන් නියතය. ඒ වගේම සිග්මා වල ඒ කියන්නේ අපි කලින් කරපු ස්ටෙෆාන් නියතේ සිග්මා කියන එක මට මතක විදිහට මම දුන්නේ නැහැ. සිග්මා කියන එක ඔයා සාමාන්‍යයෙන් ඔයාලට කැල්කියුලේෂන්ස් වලදී ඕන වෙන්න පුළුවන්. ඒකින්ද මම මේකත් කියන්නම් ඔයාලට 5.67 into 10 to the power 8 and your units are m to the power minus 2 watt into k minus 4. That is Kelvin. You can derive it by
the equation, you know how to do that. ඒක තමයි යාගේ ඒකක වෙන්නේ. පුතා මේ ඉංග්‍රීසි වලින් කියන වචන එහෙම මල කරදරේ කියලා එහෙම හිතන්න එපා. කැම්පස් වලින් ගියාට පස්සේ එහෙම වුන් තමයි ඔය සියදිවි හානි කරගන්න ඉංග්‍රීසි තේරෙන්නේ නැහැ කියලා. ඒකින්ද මේ ඉංග්‍රීසි අනිවාර්යෙන් පුළුවන් වෙන්න ඕනේ. කැම්පස් එකේ සයන්ස් මැත්ස් කරන කට්ටියට කවුරුත් සිංහලෙන් කතා කරන්නේ නැහැ. ලෙක්චර්ස් වල ඔයා සිංහලෙන් කතා කළොත් එහෙම ඩෙමොන්ස්ට්‍රේටර්ස් වල ඔයා සිංහලෙන් කතා කළොත් එහෙම ඔයා බල්ලෙත් තරමටවත් ගණන් ගන්න නැහැ. ඒකින්ද එහෙම කරගන්න එපා. මට කමක් නැහැ. ඔයා මාත් එක්ක සිංහලෙන් නෙමෙයි මොකෙන් කතා කළත් මට කමක් නැහැ. ඔයා දෙමළෙන් කතා කළත් මට තේරෙනවා නම් ඒත් කමක් නැහැ. මට ඔයා දරුවෙක් මට ඔයාලා විභාගේ පාස් කරලා එළියට යවන්න ඕනේ. හැබැයි ලෙක්චර්ස්ලා එහෙම නැහැ. මම ඒකයි කියන්නේ ඒගොල්ලෝ මොඩල් පේපර් එහෙම ගණන්වත් ගන්න නැහැ. එහෙම ප්‍රශ්න තියෙනවා. ඒගොල්ලෝ පාස් පේපර් වලට විතරයි මුල් දැන දෙන්නේ. එහෙම ගොඩක් දේවල් තියෙනවා. ඉතින් අපි ඒකයි කියන්නේ මොඩල් කරන්න. ඒවට එහෙම දෙයක් තියෙනවා. ඒගොල්ලෝ ගොඩක් වෙලාට යූස් කරන්නේ රෙෆරන්ස් බුක්ස්. රෙෆරන්ස් බුක් අපිටත් දෙනවා. දැන් ඒ කැම්පස් එකේ දෙන ඒවා තමයි ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ. ඔය පේපර් හදන්නත්. හරිද? ඒ ඉලෙක්ට්‍රොනික්ස් වලට එහෙම ඒගොල්ලෝ ගොඩක් යූස් කරන ඔය බොයිස්ලන්ඩ් වගේ පොත්. ඉතින් තව ගොඩක් තියෙනවා. ඉතින් එහෙම දේවල් තියෙනවා. හරි.